සියලු දෙනා සුබ උදෑසනක්. මාතෘකාවක් අපි ලියාගමු. අවදානම සහ අවිනිශ්චිතතාවය. අවදානම සහ අවිනිශ්චිතතාවය. අවදානම සහ අවිනිශ්චිතතාවය යටතේ අපි මුලින්ම අවදානම ගැන කතා කරනවා. මොකද අවදානමක් කියන්නේ? රිස්ක් එකක් කියලා කියන්නේ මොකක්ද? කිසියම් දෙයක් සිදුවීමට හෝ සිදු නොවීමට ඇති සම්භාවිතතාවයට අපි කියනවා අවදානම. මොකක්ද අවදානම කියන්නේ? කිසියම් දෙයක් සිදු වෙන්න හෝ සිදු නොවෙන්න තිබෙන සම්භාවිතතාවය. හරිද? කිසියම් කාරණයක් සිදු වෙන්න ඉඩක් තියෙනවා. සිදු නොවෙන්න ඉඩක් තියෙනවා. මේ දෙක අතර දෝලණය වෙනවා. අපි ඒකට කියනවා අවදානම කියලා. හරිද? අවදානමක් අනාගතයේදී අපිට නිශ්චිතව පුරෝකථනය කරන්න බෑ. පුරෝකථනය කරන්න බෑ. ඒක නිසා අපි කියනවා අවදානම කියන එක විචලනයට ඉඩ තියෙනවා. මොකද විචලනය කියන්නේ? මොකද විචලනයක් කියන්නේ? විචලනයක් කියන්නේ වෙනස් වීමක්. විචලනය කියන්නේ වෙනස් වීමක්. අපි කියන විචලනය වෙනවා කියලා. අපිට ඉස්සරහට එන මාතෘකාවකුත් විචලතාවය කියලා. ඒතර විචලනය වෙන්න ඉඩ තියෙනවා. දැන් අනාගතයේ සිදුවිය හැකි සිදුවීම අපිට නිශ්චිතව හරියටම පුරෝකථනය කරන්න බැරි නිසා අපි කියනවා පළවෙනි කාරණය අවදානම කියන එක විචලනයට ඉඩ තියෙනවා. ඒතර අවදානම අපි ඉගෙන ගද්දී ලක්ෂණ තුනක් තිබෙනවා. ඒකෙන් පළවෙනි එක තමයි අනාගතයේ සිදුවිය හැකි සිදුවීම් හරියටම නිවැරදිවම පුරෝකථනය කර නොහැකි බැවින් මොකද වෙන්නේ? විචලනයට ඉඩ තියෙනවා. පළවෙනි කාර්යය මෙහෙම ලියනවා අපි අවදානම පිළිබඳව කතා කිරීමේදී මූලික කරුණු තුනක් දැකිය හැක. අවදානම විචලනයට සම්බන්ධ වේ. දැන් අපි අවදානම කිව්වේ මොකද්ද? යමක් වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන්. වීමේ හැකියාවක් තියෙනවා නොවීමේ හැකියාවක් තියෙනවා. පැහැදිලිද? එතකොට අපි සමහර අවස්ථාවලදී යමක් වෙනකම් බලාගෙන ඉන්නවා. ඒ වගේම සමහර දේවල් අපි නොවෙනකම් බලාගෙන අපි සමහරවිට කියනවා මේක වෙන්නේ නැහැ නම් හොඳයි. මේක වෙන්නේ නැත්නම් හොඳයි. සමහර දේවල් වෙනවා නම් හොඳයි. පැහැදිලිද? ඒක නිසා අපි කියනවා අවදානම කියන එක අපේක්ෂාවන්ට සම්බන්ධ වෙනවා. අවදානම කියන එක අපේක්ෂාව. අපි ඉස්සෙල්ලා කිව්වා අවදානම කියන්නේ විචලනයට සම්බන්ධ වෙනවා. වෙනස් වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම අවදානම කියන එක අපේක්ෂාවන්ට සම්බන්ධ වෙනවා. අපි අපේක්ෂා කරනවා. මේක වෙනව නම් හොඳයි නොවෙනව නම් හොඳයි. ඒක හන්ද අපි දෙවෙනි කාරණේ කියනවා අවදානම අපේක්ෂාවන්ට සම්බන්ධ වේ. සත්‍ය වශයෙන්ම සිදුවෙන දෙය අපේක්ෂිත තත්ත්වයට වෙනස් වෙන නිසා අවදානමක් ඇති වෙනවා. ඒ කියන්නේ අපි අපේක්ෂා කරන දේ දැන් අපි හිතමු අපි අපේක්ෂා කරන විභාගයේද ඒ අපේක්ෂා කරනවා. ඇත්තටම ආවේ B නම් ඒ දෙක අතර තියෙන වෙනස අපේක්ෂා කරන දේට වඩා සත්‍ය දේ වෙනස් වෙනවා නම් අපි කියනවා අවදානමක් ඇති වෙනවා කියලා. එහෙනම් තුන්වෙනි කාරණය අපේක්ෂිත தත්ත්වයට වඩා සත්‍ය වශයෙන් සිදුවන දේ වෙනස් වෙන බැවින් වෙනස් විය හැකි වන බැවින් අවදානම ඇති වේ. වෙනස් වන බැවින් නෙවෙයි වෙනස් විය හැකි වන බැවින් අවදානම ඇති වේ. මාතෘකාව ලියා ගන්න අවිනිශ්චිතතාව. එතකොට අවිනිශ්චිතතාවය කියලා කිව්වේ මොකද්ද? සිදුවිය හැකි ප්‍රතිඵලය සංඛ්‍යානමය වශයෙන් පුරෝකථනය කිරීමට නොහැකි තත්ත්වයක් අපි කියනවා අවිනිශ්චිතතාවයක් කියලා. අපි මෙහෙම ලියාගමු. සිදුවිය හැකි ප්‍රතිඵලය සංඛ්‍යානමය වශයෙන් පුරෝකථනය කළ නොහැකි තත්ත්වයක් අවිනිශ්චිතතාවය ලෙස හඳුන්වයි. එනම් තොරතුරු ප්‍රමාණවත් නොවීම හේතුවෙන්
ප්‍රතිඵලය පුරෝකථනය කළ නොහැකි වීමයි. තොරතුරු මදි. තොරතුරු මදි නිසා ප්‍රතිඵලය අපිට පුරෝකථනය කරන්න බැහැ අවිනිශ්චිතතාවයේදී. ඊට පස්සේ යටින් ලියා ගන්න පොඩි වගන්තියක් වෙනත් පාඨකින් මේ අනුව අවදානම ගණනය කළ හැකි වන නමුත් අවිනිශ්චිතතාවයේ වෙනස් වෙන සුළුයි. හරියට පුද්ගලයෝ වගේනේ. මේ ඉන්නවා මේ නැහැ. අපිට ගණනය කරන්න තොරතුරු මදි. සිත් කියවන්න බෑනේ. අතන මේ ඉන්න මේ වෙනස් හරිම අවිනිශ්චිතතාවයක් තියෙන බොහෝ වෙලාන්නේ අපි කියන නුවරඑළිය අහස වගේ කියලා. බොහෝ මිනිස් බොහෝ පුද්ගලයෝ. ඒතර අවිනිශ්චිතතාවය අපිට ගණනය කරන්න බෑ වෙනස් වෙන සුළුයි. හරි මාතෘකාව ලියා ගන්න අපේක්ෂිතාගය. 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 එහෙම නැත්නම් expected value. මොකද අපේක්ෂිතාගය කියන්නේ? ව්‍යාපාර ගණිතයේ යටතේ තිබ්බා. ව්‍යාපාර ගණිතයේ සම්භාවිතාවක් යටතේ තිබ්බා. මොකද අපේක්ෂිතාගය? අපි අනාගතයේ යම් දෙයක් සිදුවෙතයි අපේක්ෂා කරනවා නම් ඒ සිදුවීමට තිබෙන සම්භාවිතාවයන් අනුව අපේක්ෂා කරන වටිනාකම. අපේක්ෂා කරන වටිනාකම. දැන් අපි ගත්තොත් අපි ව්‍යාපාරයක් ආරම්භ කරනවා. එහෙම නැත්නම් ආයෝජනයක් ආරම්භ කරනවා. අපිට කියනවා ඉදිරියේදී 12%ක ප්‍රතිලාභ ප්‍රතිශතයක් ලබා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් 10%ක ප්‍රතිලාභ ප්‍රතිශතයක් ලබා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් 8%ක ප්‍රතිලාභ ප්‍රතිශතයක් ලබා දෙන්න පුළුවන්. ඒතර ඒ ප්‍රතිලාභ ප්‍රතිශතයක් ලබා දෙන්න තිබෙන සම්භාවිතාවයන් තියෙනවා. එහෙම නැත්නම් අපි හිතමු අපි ව්‍යාපාරයක් ආරම්භ කරනවා අපිට කියනවා පොඩි සමීක්ෂණයක් කළා කියනවා අපිට අලෙවිය මිලියනයක් වෙන්න පුළුවන් ඉදිරි මාසයේ. අලෙවිය මිලියනයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ලක්ෂ 9ක් වෙන්න පුළුවන්. ලක්ෂ 8ක් වෙන්න පුළුවන්. 7ක් වෙන්න පුළුවන්. ඒ වගේම මේ එක් ප්‍රමාණයන් සිදුවේ හැකි සම්භාවිතාවයන් දීලා තියෙනවා. අපිට කියන 100ට 20ක විතර සම්භාවිතාවයක් තිබෙනවා ලක්ෂයක අලෙවියක් වාර්තා කරන්න. ලක්ෂයක අලෙවියක් ලබා දෙන්න 120ක විතර සම්භාවිතාවයක් තියෙනවා. ලක්ෂ 9ක් ලබා දෙන්න 125ක විතර සම්භාවිතාවයක් තියෙනවා. ලක්ෂ 8ක් ලබා දෙන්න 130ක විතර සම්භාවිතාවයක් තියෙනවා. අදාළවල මෙහෙම අගයක් ලක්ෂයක් ලබා දෙන්න 115ක් ඊට පස්සේ ලක්ෂ 9ක් ලබා දෙන්න 120ක් 25ක් එතකොට මෙතන වෙනවා 35ක් ඊට 40ක් ලක්ෂ 7ක අලෙවියක් ලබා දෙන්න 140ක සම්භාවිතාවයක් තියෙනවා. සම්භාවිතාවයන්ගේ එකතුව නිතරම එක වෙන්න ඕනේ නේ. ඔබ ඒක දන්නවා. සම්භාවිතාවයන්ගේ එකතුව නිතරම එක වෙන්න ඕනේ. අපිට කියන අපේක්ෂිත අලෙවි වටිනාකම. අන්න අපි අපේක්ෂිතාගය හොයනවා. අපේක්ෂිතාගය හොයනවා. එහෙමනම් අපේක්ෂිතාගය අපි expected value කියලා කියනවා. අපේක්ෂිතාගය expected value. කොහොමද අපේක්ෂිතාගය හොයන්නේ? කාටද මතක? අපේක්ෂිතාගය කොහොමද හොයන්නේ? සමානයි සිග්මා np. සිග්මා np. සිග්මා කියන්නේ එකතුව කියන එක ඔබ දන්නවා. n කියන්නේ විය හැකි දේ. ලක්ෂයයි 9යි 8යි 7යි අන්න ඒ වගේ. සිදු විය හැකි දේ. p කියන්නේ සම්භාවිතාවය probability. සම්භාවිතාවය 15යි 20යි 25යි 40යි ආදී වශයෙන්. හරිද? අපි අපේක්ෂිතාගය හරිම ලේසි. සිග්මා np n කියන්නේ සිදුවීම p කියන්නේ සම්භාවිතාවය. හරිද? මේක සමහර වෙලාවට සමහර පොත්වල මේ n වෙනකොට x තියෙනවා. සිග්මා xp කියලා තියෙනවා. මැත්ස් වල සමහර පොත්වල තිබෙන්නේ xp කියලා. සිග්මා xp. ඒ කියන්නේ x වැඩි කරනවා p වලින්. දැන් මෙතන x වෙනුවට අරන් තියෙන n. අපි අපේක්ෂා කරන සිද්ධිය, සිදුවීම. අපි හඳුනා ගන්නවා n කියලා.
සම්භාවිතා අගයන් මත පදනම් වූ බරිත අගයක් ලෙස අපේක්ෂිත අගය හඳුනා ගනී. අපේක්ෂිත අගය හඳුනා ගනී. එනම් අනාගතයේ සිදුවිය හැකි එක් සිදුවීම් අනාගතයේ සිදුවිය හැකි එක් සිදුවීම් එම සිදුවීමට ඇති සම්භාවිතාවයන් මත එම සිදුවීමට ඇති සම්භාවිතාවයන් මත එම සිදුවීමට ඇති සම්භාවිතාවයන් මත ගණනය කරනු ලබන කළමනාකරන තීරණ ගැනීමට උපකාරී වන අගයකි. අපේක්ෂිත අගය පහත පරිදි ගණනය කළ හැක. අපේක්ෂිත අගය පහත පරිදි ගණනය කළ හැක. අපේක්ෂිත අගය සමානයි අපි කියනවා EV expected value sigma NP එකතුව ඔව් සිග්මා කියන්නේ එකතුව. n කියන්නේ ප්‍රතිඵල ගණන. ප්‍රතිඵල ගණන. p කියන්නේ සම්භාවිතාවය. එක් ප්‍රතිඵලයන් සිදුවීමට ඇති සම්භාවිතාවය. එක් ප්‍රතිඵලයන් සිදුවීමට ඇති සම්භාවිතාවය අපි p කියලා කියනවා. අභ්‍යාසය පෙත්මි සමාගමේ නිෂ්පාදිතයේ දෛනික විකුණුම් පහත පරිදි විය හැක. විකුණුම් ප්‍රමාණය සම්භාවිතාවය. විකුණුම් ප්‍රමාණය 10000යි. සම්භාවිතාවය 0.2යි. විකුණුම් ප්‍රමාණය 20000යි. සම්භාවිතාවය 0.3යි. විකුණුම් ප්‍රමාණය 30000යි. සම්භාවිතාවය 0.4යි. විකුණුම් ප්‍රමාණය 40000යි. සම්භාවිතාවය 0.1යි. ඊට පස්සේ බලන්න මේ එකතුව සම්භාවිතාවයන් එකතුව නිතරම එකයි. මේක මතක තියාගන්න අපි ඉගෙනගෙන තියෙන මැත්ස් වලට සම්භාවිතාවයන් එකතුව සෑම විටම එකයි. ඔබ විසින් අපේක්ෂිත විකුණුම් දෛනික විකුණුම් ගණනය කළ යුතුයි. අපේක්ෂිත දෛනික විකුණුම් අපේක්ෂිත අගය හොයන්න කියලා කියනවා අපිට. පැහැදිලිද? අපේක්ෂිත අගය හොයන්න කියලා කියනවා. අපේක්ෂිත අගය සෙවීමේ සූත්‍රය expected value සමානයි sigma NP. අපි n වලට තීරුවක් ගන්නවා. p වලට තීරුවක් ගන්නවා. එතකොට NP වලට තීරුවක් ගන්නවා. NP වලට තීරුවක් ගන්නවා. අපි වගුවක් භාවිතා කරනවා. වගුවට තීරුව 3යි. මොනවාද තීරු 3? n වලට තීරුවයි, p වලට තීරුවයි, NP වලට තීරුවයි. n වල අගයන් කීයද? 10000යි, 20000යි, 30000යි, 40000යි. සම්භාවිතාවය 0.2යි, 0.3යි, 0.4යි, 0.1යි. හරිද? INP හොයනවා. n වැඩි කරනවා p වලින්. 10000 වැඩි කරනවා 0.2කින් කීයද? 2000යි. 0.3ෙන් 20000 වැඩි කරනවා 6000යි. 30000 0.4ෙන් 3 4 12යි. 40000 වැඩි කරනවා 0.1කින් 4000යි. හරිද? එතකොට දරුවනේ සිග්මා NP කියන්නේ මොකද්ද? සිග්මා NP මොකද්ද? සිග්මා කියන්නේ එකතුව. මේකේ එකතුව. සිග්මා කියන්නේ ඒක. එහෙනම් සිග්මා NP සමානයි කියද මේ තීරුව එකතුව
24,000 24,000 සිග්මා mp වල අගය කීයද 24,000යි. එහෙනම් මෙන්න මේ 1x අගයන් 1x සම්භාවිතාවයන් යටතේ දීලා තියෙනවා නම් අපි අපේක්ෂා කරන විකුණු ප්‍රමාණය කීයද 24,000යි. 24,000යි. අපේක්ෂිත දෛනික විකුණුම් 24,000යි. හොඳට අපි ගාන කියවමු බලන්න. ආශිර්වාදී සමාගම P නිෂ්පාදනය නිපදවා විකුණයි. ඒකකයක විකුණුම් මිල රුපියල් 12යි. අපේක්ෂිත ඉල්ලුම් තත්ත්වයන් ඉල්ලුම් හා විචල්්‍ය පිරිවැයන් පහත පරිදි වේ. ඉල්ලුම අපිට වගුවක් දීලා දෙන මාසික ඉල්ලුම සම්භාවිතාවය ඒකකයක විචල්්‍ය පිරිවැය ආයත් සම්භාවිතාවය. එතන මාසික ඉල්ලුමට අදාළ සම්භාවිතාවය. ඒකකයක විචල්්‍ය පිරිවැයට අදාළ සම්භාවිතාවය. ඊට පස්සේ අපිට කියනවා ඒකකයක විචල්්‍ය පිරිවැයන් විකුණුම් පරිමාව මත රඳා නොපවතී. විචල්්‍ය පිරිවැය විකුණුම් පරිමාව මත රඳා පවතින්නේ නැහැලු. මාසික ස්ථාවර පිරිවැය රුපියල් ලක්ෂ 5ක් වේ. ඔබ විසින් අපේක්ෂිත මාසික ලාභය ගණනය කරන්න. පැහැදිලිද? හරි. අපිට මුලින්ම සිද්ධ වෙනවා දැන් අපිට විචල්්‍ය පිරිවැය දීලා නැහැ. විය හැකි විචල්්‍ය පිරිවැය ගණනය කරන්න ඕනේ. විය හැකි විචල්්‍ය පිරිවැය අපි ගණනය කළ යුතුයි. පැහැදිලිද? ඒකේ අදහස අපේක්ෂිත විචල්්‍ය පිරිවැය. එහෙම නැත්නම් විචල්්‍ය පිරිවැයට අදාළ අපේක්ෂිතාගේ ගණනය කරන්න ඕනේ. විචල්්‍ය පිරිවැයට අදාළ අපේක්ෂිතාගේ අපි ගණනය කළ යුතුයි. පළමු පියවර ඒකකයක විචල්්‍ය පිරිවැය ගණනය කරන්න ඕනි. දෙවෙනි පියවර ඒකකයක සහභාගී ගණනය කරන්න ඕනි. තුන්වන පියවර අපේක්ෂිත විකුණුම් ගණනය කරන්න ඕනේ. එහෙම නැත්නම් අපේක්ෂිත ඉල්ලුම. අන්න ඊගාවට තමයි අපි ලාභය හොයන්න ඕනි. පියවරයන් කිහිපයක් අනුගමනය කරන්න ඕනේ මේ අභ්‍යාසයේදී. පියවරයන් කිහිපයක් අනුගමනය කළ යුතුයි. පළවෙනි පියවර ඒකකයක විචල්්‍ය පිරිවැය. අපිට කියනවා රුපියල් 6ක විචල්්‍ය පිරිවැයක් වෙන්න තිබෙන සම්භාවිතාවය 0.1යි. 7ක විචල්්‍ය පිරිවැයක් වෙන්න තියෙන සම්භාවිතාවය 0.3යි. 8ක රුපියල් 8ක විචල්්‍ය පිරිවැයක් වෙන්න තිබෙන සම්භාවිතාවය 0.6යි. එහෙනම් මේ දෙක වැඩි කළාම 6.1කින් වැඩි කළාම 7.60යි. 7.3න් වැඩි කළාම 2.1.0යි. 8.6න් වැඩි කළාම 0.6න් 4.8යි. එහෙනම් අපි අපේක්ෂා කරන විචල්්‍ය පිරිවැය කීයද 7.50යි. අපේක්ෂිත විචල්්‍ය පිරිවැය කීයද 7.50යි. අපේක්ෂිත විචල්්‍ය පිරිවැය 7.50යි. එතකොට අපේක්ෂිත සහභාගී කොච්චරද? අපේක්ෂිත සහභාගය සමානයි විකුණුම් මිල අඩු කිරීම විචල්්‍ය පිරිවැය. විකුණුම් මිල 12යි විචල්්‍ය පිරිවැය 7.50යි. එහෙමනම් ඒකකයකට අපේක්ෂිත සහභාගය රුපියල් 4.50යි. ඒකකයකින් අපේක්ෂිත සහභාගය රුපියල් 4.50යි. අපි ඊළඟට අපේක්ෂිත ඉල්ලුම අපේක්ෂිත විකුණුම් ප්‍රමාණය ගණනය කරමු. එතන අපේක්ෂිත ඉල්ලුම අපි ගණනය කරනවා අපිට විකුණුම් ප්‍රමාණය අවශ්‍යයි. එක් විකුණුම් වලට අදාළ සම්භාවිතාවය අවශ්‍යයි. අපේක්ෂිත විකුණුම් ප්‍රමාණය අවශ්‍යයි. පැහැදිලිද? එතකොට විකුණුම් ප්‍රමාණය 1,50,000යි. ඊට අදාළ සම්භාවිතාවය 0.3යි. ලක්ෂ 2යි ඊට අදාළ සම්භාවිතාවය 0.6යි. ලක්ෂ 2යි 2,40,000යි ඊට අදාළ සම්භාවිතාවය 0.6යි. පැහැදිලිද? අපි අපේක්ෂිත විකුණුම් මිල ගණනය කරනවා. අපේක්ෂිත විකුණුම් මිල. පැහැදිලිද? අපේක්ෂිත විකුණුම් මිල. විකුණුම් ප්‍රමාණය මිල නෙවෙයි ප්‍රමාණය. අපේක්ෂිත විකුණුම් ප්‍රමාණය 1,50,000.5න් 0.3න් වැඩි කරාම කීයද?
45,000යි. ලක්ෂ 2.6න් වැඩි කරාම 1,20,000යි. 2,40,000 වැඩි කළාම 24,000යි. 8යි. එහෙමනම් අපේක්ෂිත විකුණුම් කීයද? 1,89,000යි. අපේක්ෂිත විකුණුම් 1,89,000යි. දැන් බලන්න අපේක්ෂිත සහභාගී කීයද? අපේක්ෂිත සහභාගය. කොහොමද අපේක්ෂිත සහභාගය? අපේක්ෂිත විකුණුම් 1,89,000යි. අපි අපේක්ෂා කරනවා 1,89,000ක විකුණුම්. ඒකකයකින් අපේක්ෂා කරනවා 4.50ක සහභාගයක්. වැඩි කිරීම 4.50යි. කීයද එතකොට එන්නේ? 4.50න් වැඩි කරන 1,89,000. කීයද එතකොට එන්නේ? ඒකෙන් ස්ථාවර පිළිවෙල අඩුව. ඔව් 8,50,500 අඩු කළා ස්ථාවර පිළිවෙල. ලක්ෂ 5. උත්තරේ කීයද? 3,50,500යි. එහෙනම් අපේක්ෂිත ලාභය කීයද? 3,50,500යි. සම්පූර්ණ ගාණ බෝඩ් එකේ තියෙනවා. මෙතන තියෙනවා විචල්්‍ය පිළිවෙල, අපේක්ෂිත විචල්්‍ය පිළිවෙල 7.50 කියලා අපි ගණනය කළා. ඊට පස්සේ ඒකකයක අපේක්ෂිත සහභාගී ගණනය කළා. අපේක්ෂිත විකුණුම් ගණනය කළා. එහෙමනම් අපේක්ෂිත විකුණුම් අපේක්ෂිත සහභාගීන් ගන්න වැඩි කරලා අපේක්ෂිත මුළු සහභාගී හෙව්වා. අපේක්ෂිත මුළු සහභාගීන් ස්ථාවර පිළිවෙල අඩු කරලා අපි හැදුවා අපේක්ෂිත ලාභය කීයද? 3,50,500යි. 3,50,500යි. අපිට කියනවා විදුලි උපකරණයක් ට්‍රාන්සිස්ටරයක් දෝෂ සහිත වීමේ සම්භාවිතාවය 0.4යි. මෙවැනි විදුලි උපකරණ 5000ක කාණ්ඩයක දෝෂ සහිත ඒවා කොපමණ සංඛ්‍යාවක් අපේක්ෂා කළ හැකිද? දෝෂ සහිත වීමේ සම්භාවිතාවය 0.04යි. ඒ කියන්නේ 104යි. 5000ක ප්‍රමාණයක් ගත්තොත් කොපමණ ප්‍රමාණයක් දෝෂ සහිත විය හැකිද? දෝෂ සහිත විය හැකිද කියලා අපෙන් අහනවා. ට්‍රාන්සිස්ටරයක් දෝෂ සහිත වීමේ සම්භාවිතාවය 0.04යි. 104යි. 0.04යි කියන්නේ 104යි. ඉතින් අපිට කියනවා 5000ක ප්‍රමාණයක් ගත්තොත් තොගයක් ගත්තොත් කොතරම් දෝෂ සහිත විය හැකිද? අපෙන් අහන්නේ expected value එක. දෝෂ සහිත ප්‍රමාණය. මේ අහන්නේ අපෙන් expected value එක. expected value අපේක්ෂිත ආගය සමානයි in sigma in p. මේක සිග්මා අවශ්‍ය නැහැ අපිට එක ප්‍රමාණයයි දීලා තියෙන්නේ. ඒකට සිග්මා අවශ්‍ය නැහැ. n කියන්නේ 5000යි 0.04යි. එවනම් කොතරම් ප්‍රමාණයක් දෝෂ සහිත විය හැකිද? 200යි. දෝෂ සහිත විය හැකි ප්‍රමාණය 200යි. පැහැදිලිද? මේ කොහොමද මේ සම්භාවිතාවය ගන්න? සම්භාවිතාවය ගන්නේ කොහොමද? නිෂ්පාදනයන් අතිවිශාල ප්‍රමාණයක් පරීක්ෂා කරනවා. අතිවිශාල ප්‍රමාණයක් පරීක්ෂා කරලා ගන්න තොරතුරු මත තමයි 104යි කියලා හඳුනගන්නේ. ඔබට මතක ඇති ඔබ සමහර අය කර්මාන්තශාලා නිරීක්ෂණය කළා නම් එකවරක් මට මතකයි හයිලන්ඩ් කිරිපිටි සමාගම අපි නිරීක්ෂණය කළා. එතකොට ඒගොල්ලන්ගේ දැන් ග්‍රෑම් 400 පැකට්ටුවක්. පැකට්ටුවක බර ග්‍රෑම් 400යි. 400ට වඩා අඩු වුණාම ප්‍රතික්ෂේප කරනවා. ඩැමේජ් වුණාම ප්‍රතික්ෂේප කරනවා. මැෂින් වලින් වෙනකොට එහෙම දේවල් ලිය හැකියි. මැෂින් වලට දීලා තියෙන්නේ බොහෝ වෙලාවට ටයිමින්. ප්‍රොසෙස් එකට ටයිමින් දීලා තියෙන්නේ.
එතකොට මේ මත බොහෝ දේවල් වෙනස් වෙන්න පුළුවන්. එහෙම වෙනස් වුණාම රිජෙක්ට් කරනවා, ප්‍රතික්ෂේප කරනවා. එතකොට අපි බලනවා 10000ක විතර ප්‍රමාණයක් නිෂ්පාදනය කරනකොට කොච්චර ප්‍රතික්ෂේප වෙනවද? කාලයක් තිස්සේ මේවා ගණනය කරලා එනවා අපි ස්ටෑන්ඩඩ් එකකට, සම්මතයකට, ප්‍රමිතියකට එනවා. එහෙම තමයි අපි ගණනය කරන්නේ දෝෂ සහිත වීම 104යි. ඕනම එකක තියෙනවා. ඕනම භාණ්ඩයක තියෙනවා. දැන් මෙතන කාන්තාව වැඩිනේ. ගෑනු ළමයි වැඩි. ඔබ ගෙදරදී යමක් උයන්න වරදින්න තියෙන අවස්ථාවක් තියෙනවා. යම් අවස්ථාවල වරදින ඔය කරනදී ඔබ ගානක් හදන්න හොඳටම පුළුවන්. හොඳටම පුළුවන් මේ අභ්‍යාසය හදන්න. හැබැයි වරද්ද ගන්නවා. ඕනම අවස්ථාවක වැරදීමේ සම්භාවිතාවයන් තියෙනවා. දියුණු රටවල් වල වැරදීමේ සම්භාවිතාවයන් ඉතාමත් අවමයි. වැරදීමේ සම්භාවිතාවයන් ශූන්‍යයටම ළඟා වෙන උදාහරණයක් කියන්න බලන්න. ශූන්‍යයටම බිඳුවටම ළඟා වෙන උදාහරණයක්. දැන් ඔය ඉන්ජෙක්ෂන් ගත්තත් තියෙන සම්භාවිතාවය. යම් ෆේලියර්ස් තියෙනවා. මම දැකලා තියෙනවා මගේ S2 වල දැකලා තියෙනවා සමහර ඉන්ජෙක්ෂන් ඒ කුප්පි වල සමහර කුඩු වගේ දේවල් තියෙනවා. මගේ S2 වල මම දැකලා තියෙනවා. දෝෂ සහිත වෙනවා. වැරදීම් අවම විය හැකි උදාහරණයක් මට කියන්න. උදාහරණයක්. අවදානමක් තියෙනවා. ගොඩම තානක අවදානමක් තියෙනවා. දැන් අපි වාහනයක ගමන් කළා අවදානමක් තියෙනවා. වේගෙන් යද්දි ටයර් එක හුරන් ගියොත් ටයරයක් ගියොත් අවදානමක් තිබෙනවා. ඕනම අවස්ථාවක තියෙනවා. අපි හොඳට ධාවනය කළාට වැඩක් නැහැ. ඉදිරියෙන් එන පුද්ගලයා වැරදි විදිහට ආවොත් අවදානමක් තියෙනවා. ගුවන් යානා වගේ දේවල් බලන්න අවධානම අවම වෙන්න ඕන. ශූන්‍යයටම ළඟා වෙන්න ඕන. බිඳුවටම ළඟා වෙන්න ඕන. එහෙම නැතු උඩ යවන්නේ නැහැ. ඇදෙන්නේ? ඒ වගේ අවස්ථා තියෙනවා. අවදානම ඉතාමත් අවම මට්ටමට අරගෙන තමයි ඉස්සරහට ගෙනියන්නේ. ගොඩක් දියුණු රටවල් වල නිෂ්පාදනයන් වල ප්‍රතික්ෂේප වීම අඩුයි. ලංකාව වගේ තුන්වෙනි ලෝකේ රටවල් වලට සාපේක්ෂව ඉවත් යාම ප්‍රතික්ෂේප වීම ගොඩක් අඩුයි. පැහැදිලිද? ගොඩක් අඩුයි. මාතෘකාව නිර්වද්‍ය, නිශ්චිත, එහෙම නැත්නම් පරිපූර්ණ තොරතුරු වල අපේක්ෂිත අගය. නිර්වද්‍ය, නිශ්චිත, එහෙම නැත්නම් පරිපූර්ණ තොරතුරු වල අපේක්ෂිත අගය. දැන් මේකෙන් අදහස් කරන්නේ අනාගතය පිළිබඳ 100%ක්ම පුරෝකථනය කළ නොහැකි වන විට නිර්වද්‍ය තොරතුරු පවතින්න පුළුවන්ද? අනාගතය පිළිබඳ 100%ක්ම නිවැරදි පුරෝකථනයක් කරන්න පුළුවන් නම් නිර්වද්‍ය තොරතුරු තියෙනවානේ. 100%ක්ම නිවැරදිව අපිට පුළුවන්. එම අවස්ථා තියෙනවා. ඒ වගේම තවත් අවස්ථා තියෙනවා නිර්වද්‍ය නොවන තොරතුරු 100%ක්ම නිවැරදි නොවන තොරතුරු තියෙන්න පුළුවන්. නිවැරදි නොවන තොරතුරු 100%ක්ම නිවැරදි නොවෙන්න පුළුවන්. එතකොට ඒ වගේ අවස්ථාවක අපි කොහොමද අපේ තීරණ වලට එළඹෙන්නේ කියන එක තමයි මෙතනදී අපි ගණනය කරන්නේ. පැහැදිලිද? එතකොට මේ තීරණ න්‍යායයේදී මේ තීරණ ගැනීම වලදී නිර්වද්‍ය තොරතුරු වල අපේක්ෂිත අගය අපි හොයනවා යම් ආකාරයකට. ඒක තමයි අපි මෙතනදී අපේක්ෂා කරන්නේ. එතකොට නිර්වද්‍ය තොරතුරු වල එහෙම නැත්නම් පරිපූර්ණ තොරතුරු වල අපේක්ෂිත අගය අපි හොයනවා. නිවැරදි තොරතුරු වල අපේක්ෂිත අගය සමානයි පරිපූර්ණ අනාවැකියක් භාවිතයෙන් අපේක්ෂිත අගයෙන් අපි අඩු කරනවා අවිනිශ්චිත තත්ත්වයක් යටතේ අපේක්ෂිත අගය. පැහැදිලිද? දැන් මේ ඔක්කොම එක වගේ ඇතිනේ. නිර්වද්‍ය තොරතුරු වල අපේක්ෂිත අගය සමානයි පරිපූර්ණ අනාවැකියකින් 100%ක් පරිපූර්ණ එහෙම නැත්නම් ඉතාමත් සම්පූර්ණ අනාවැකියක් යටතේ අපි අපේක්ෂිත අගය හෙව්වාම ලැබෙන අගයෙන් අවිනිශ්චිතතාවය යටතේ අපේක්ෂිත අගය අඩු කළාම අපි හොයනවා නිර්වද්‍ය තොරතුරු වල අපේක්ෂිත අගය. නිර්වද්‍ය තොරතුරු වල අපේක්ෂිත අගය. පැහැදිලිද? තීරණ න්‍යායයේදී නිර්වද්‍ය තොරතුරු වල අපේක්ෂිත අගය පහත පරිදි ගණනය කළ හැක. පරිදි ගණනය කළ හැක.
නිරවද්‍ය තොරතුරු වල අපේක්ෂිතාගේ සමානයි. නිරවද්‍ය තොරතුරු වල අපේක්ෂිතාගේ සමානයි. අපි කියනවා expected value perfect information. expected value perfect information කියලා අපි කියනවා. නිරවද්‍ය තොරතුරු වල අපේක්ෂිතාගේ සමානයි. पूर्ण अनावැකියක් යටතේ අනාවැකියක් භාවිතයෙන් අපේක්ෂිතාගය. पूर्ण අනාවැකියක් භාවිතයෙන් අපේක්ෂිතාගය. අපි කියනවා expected value using perfect prediction. expected value PP perfect prediction. पूर्ण අනාවැකියෙන් අපිට කියන්න පුළුවන් නම් අපේක්ෂිතාගය කොච්චරද? ඒකෙන් අඩු කරනවා අවිනිශ්චිතතාවයේ යටතේ අපේක්ෂිතාගය. අවිනිශ්චිතතාවයේ යටතේ අපේක්ෂිතාගය. expected value under uncertainty. expected value under uncertainty. එතකොට අපිට expected value perfect information පරිපූර්ණ තොරතුරු යටතේ අපේක්ෂිතාගේ සමානයි expected value perfect prediction පරිපූර්ණ අනාවැකියක් යටතේ අපේක්ෂිතාගෙන් අඩු කරනවා expected value under uncertainty අවිනිශ්චිතතාවය යටතේ අපේක්ෂිතාගේ අඩු කරනවා. එතකොට අපිට ලැබෙනවා පරිපූර්ණ තොරතුරු වල අපේක්ෂිතාගය. පරිපූර්ණ තොරතුරු වල අපේක්ෂිතාගය. අභ්‍යාසය අපි පොඩක් කියමු බලන්න. IRC සමාගම අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර ව්‍යාපෘති තුනකින් කුමන ව්‍යාපෘති තෝරාගත යුතුද යන්න තීරණය කළ යුතුයි. මොකද්ද මේ අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර ව්‍යාපෘති කියලා කියන්නේ? අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර ව්‍යාපෘති කියන්නේ මොනවාද? කිසියම් සිද්ධි දෙකක් එකවර වෙන්න බැරි නම් දැන් කාසියක් උඩ දැම්මම දෙපැත්තම එකට වැටෙන්න පුළුවන්ද? අගේ වැටෙද්දී අපි කියන මොකද අගේයි අපි සාමාන්‍ය කියන්නේ සිංහද පොළ දෙකින් යන්නේ නේ. එතන මේ දෙකම එකට වැටෙන්න පුළුවන්ද? බෑ. ධාතු කැටය එක උඩ දැම්මාම අපි තුම එකේ සිට අංක 6 දක්වා තියෙනවා. අංක දෙක එකට වැටෙන්න පුළුවන්ද? බෑ. අන්න ඒ වගේ දේවල්. එතකොට අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර ව්‍යාපෘති කියලා කියන්නේ මොනවාද? අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර ව්‍යාපෘති කියන්නේ එකක් තෝරගන්නවා නම් අනිත් එක තෝරගන්න බෑ. එකක් තෝරගන්නවා නම් අනිත් එක තෝරගන්න බෑ කියන එක තමයි මේකේ අදහස. මේ වචන හරි වැදගත්. ව්‍යාපෘතින් වල සාර්ථකත්වය පාරිභෝගික ප්‍රතිචාර මත තීරණය වෙන බව අධ්‍යක්ෂකතුන්ගේ අදහස. එතන මේ ව්‍යාපෘතින් වල සාර්ථකත්වය රඳා පවතින්නේ පාරිභෝගිකයන්ගේ ප්‍රතිචාර මත. පාරිභෝගික ප්‍රතිචාර ඉතා හොඳ වීමට 25ක අවස්ථාවක්ද ප්‍රතිචාර හොඳ වීමට 40ක අවස්ථාවක්ද දුර්වල වීමට 35ක අවස්ථාවක්ද ඇත. එතකොට පාරිභෝගික ප්‍රතිචාර අවස්ථා තුනක් තියෙනවා. ඉතා හොඳ, හොඳ දුර්වල. ඉතා හොඳ වෙනවා 25ක්, හොඳ වෙනවා 40ක්, 35ක් දුර්වල වෙනවා. සමාගම තීරණ ගැනීමට අපේක්ෂිතාගේ භාවිතා කරයිලු. තීරණ ගන්න අපේක්ෂිතාගේ භාවිතා කරනවා. එක් විය හැකි ප්‍රතිඵල වේ සුද්ධ වර්තමානාගය. එක් ප්‍රතිඵලයේ සුද්ධ වර්තමානාගය අපිට දීලා තියෙනවා. සුද්ධ වර්තමානාගය දීලා තියෙනවා. ඔබ දන්නා සුද්ධ වර්තමානාගය කොහොමද හොයන්නේ කියලා? කොහොමද සුද්ධ වර්තමානාගය හොයන්නේ? කොහොමද සුද්ධ වර්තමානාගය හොයන්නේ? කියන්නේ මොකද්ද? අනාගතයේ ලැබීමට නියමිත මුදල් ප්‍රවාහයක අදාගය. කොහොමද අදාගය අපි හොයන්නේ? කොහොමද අනාගත මුදල් ප්‍රවාහයක් වර්තමානාගයට ගේන්නේ? බද්ධයක් තියෙන්න ඕනේ. එකට එකතු වෙලා තියෙන්න ඕනේ. වියුක්ත වෙලා ඉගෙන ගන්න බෑ. පැහැදිලිද? ඒක නිසා මේ විෂයන් හැම එකම එකිනෙකට බද්ධයි. හරි වැදගත්. හරි? අපි මේ වර්තමානාගය හොයන කොහොමද? future value present value සමානයි future value බෙදීම 1/r n වෙනි බලය. මේ
එක ධන r n වෙනි බලය කියන්නේ දැන් මේක සාමාන්‍ය මෙහෙමත් හොයන්න පුළුවන්. විරුද්ධ වැලියු වැඩි කිරීම එක බෙදීම එක ධන r n වෙනි බලය. මේක වැඩි කරලා ගත්තම විරුද්ධ වැලියු බෙදීම එක ධන r n වෙනි බලය. මේව තමයි අපි වර්තමාන අගය හොයන්නේ. සුද්ධ වර්තමාන අගය කියන්නේ. සුද්ධ වර්තමාන අගය කියන්නේ මොකද්ද? ලැබීම් මුදල් ප්‍රවාහයන් තියෙනවා නම් ගෙවීම් මුදල් ප්‍රවාහයන් තියෙනවා නම් ඒ සමස්තයේ වර්තමාන අගයන්ගේ සුද්ධ එකතුව. ගෙවීම් මුදල් ප්‍රවාහයන් ඍණාගයන්සේ සලකනවා. ලැබීම් මුදල් ප්‍රවාහයන් ධනාගයන්සේ සලකනවා. මේ දෙකේම net එක සුද්ධ අගය අපි කියන සුද්ධ වර්තමාන අගය. ලැබීම් මුදල් ප්‍රවාහයේ වර්තමාන අගයන්ගේ ගෙවීම් මුදල් ප්‍රවාහයන්ගේ වර්තමාන අගයේ සුද්ධ අගයට එකතුවට අපි කියනවා සුද්ධ වර්තමාන අගය. එහෙනම් අපිට මේ දැන් මේ බලන්න මේ අභ්‍යාස කියවනකොට මේ අභ්‍යාසයේ වචන හරි වැදගත්. ඒතර මේක අපි දැනගන්න ඕනේ. අපිට කියනවා සමාගම මේ වගේ තීරණයක් ගැනීම සඳහා අපේක්ෂිතාගේ භාවිතා කරයි. එක් විය හැකි ප්‍රතිඵලයේ සුද්ධ වර්තමාන අගයේ පහත දැක්වේ. KLM කියලා ව්‍යාපෘති තුනයි පාරිභෝගික ප්‍රතිචාර තත්ත්වයන් යටතේ අපිට දීලා තියෙනවා සුද්ධ වර්තමාන අගයන්. ඉතා හොඳ වුණොත් කොහමද හොඳ වුණොත් කොහමද දුර්වල වුණොත් කොහමද කියලා දීලා තියෙනවා. පාරිභෝගික ප්‍රතිචාර නිර්වද්‍ය තොරතුරු සැපයීමට හැකි බව වෙළඳපොළ පරීක්ෂණ සමාගම විශ්වාස කරයි. ඔබ විසින් වෙළඳපොළ පරීක්ෂණ සමාගමේ තොරතුරු වලට ගෙවිය යුතු මුදල ගණනය කරන්න. කීයක් ගෙවිය යුතුද කියලා අපෙන් අහනවා. පැහැදිලිද? හරි පොඩි උත්සාහයක් ගමු බලන්න. මේ අභ්‍යාසයේ ඉතා හොඳ ප්‍රතිචාර තිබෙනවා නම් සම්භාවිතාවය කීයද? 125යි. හොඳ ප්‍රතිචාර ලබා දීමේ සම්භාවිතාවය 140යි. දුර්වල ප්‍රතිචාර ලබා දීමේ සම්භාවිතාවය 135යි. එතන K ව්‍යාපෘතියේ හොඳ ඉතා හොඳ ප්‍රතිචාර තිබෙන අවස්ථාවක කීයද ආදායම කීයද? වර්තමාන අගය මිලියන 10යි. මිලියන 10 125න් වැඩි කළාම කීයද? මිලියන 10 125න් වැඩි කළාම අපේක්ෂිත අගය 2.5යි. අපේක්ෂිත අගය 2.5යි. එතකොට වර්තමාන අගයේ තියෙන සුද්ධ වර්තමාන අගයේ හොඳ ප්‍රතිචාරකට 25 2.5 2.5 4න් වැඩි කළාම කීයද? 2.5 වැඩි කරනවා 140න්. 1යි. වටිනාකම 1යි. ඊට පස්සේ දුර්වල ප්‍රතිචාර ආවොත් මෙතන සුද්ධ වර්තමාන අගයේ තියෙනවා 2ක්. සුද්ධ වර්තමාන අගයේ මිලියන 2යි. මිලියන 2 135න් වැඩි කළාම කීයද? මිලියන 2 135න් වැඩි කළාම කීයද? 0.7යි. 7යි. තේරුණාද අගය? එහෙනම් මේකේ අගය කීයද එකතුව? 7යි 5යි 12න් 2 එකක් ඉතුරු 4.2යි. එල් වල අගයන් කොහමද? මෙතන 16ක් තිබෙනවා. 16 135න් වැඩි කළාම කීයද? 4යි. 140යි මෙතන අගය දීලා තියෙනවා මිලියන 3යි. මිලියන 3.4න් වැඩි කළාම 1.2යි. මෙතන දීලා තියෙන 1.4යි 0.3යි 5න් වැඩි කළාම කීය දෙන්නේ? 0.1යි 0.4යි 0.4යි එකතු කළාම කීයද? 9යි 4යි 2යි 6යි 5.6යි 9යි 5.6යි 9යි. m වල මෙතන තියෙන 12 සීරීස් බෑන් වැඩි කළාම කීයද? 3යි. සීරීස් බෑන් වැඩි කළාම 3යි. හොඳ ප්‍රතිචාර 3.7යි 5යි 140 වැඩි කළාම කීයද? කී දෙන්නේ? 1.5යි. 1.5යි. මෙතන තිබෙනවා සුද්ධ වර්තමාන අගයේ 1ක්
135 වැඩි කරාම කීයද? 0.35 3.5. ඒතර එකතු කීයද? 4.85. 4.85. වෙළඳපොළ සමීක්ෂණ වලින් ඉතා හොඳ ප්‍රතිඵල තිබේ නම් අපි තෝරගන්නේ මොකද්ද ව්‍යාපෘතිය? අපි කියනවා නම් පාරිභෝගික ප්‍රතිචාර ඉතාමත් හොඳයි. ඉතාමත් හොඳයි නම් අපි තෝරගන්නේ මොන ව්‍යාපෘතියද? L ව්‍යාපෘතිය. පාරිභෝගික ප්‍රතිචාර හොඳ නැත්නම් හොඳයි නම් ඉතා හොඳ නෙවෙයි හොඳයි නම් හොඳ මට්ටමේ තියෙනවා නම් අපි තෝරගන්නේ මොකද්ද ව්‍යාපෘතිය? M. පාරිභෝගික ප්‍රතිචාර දුර්වලයි නම් අපි කියනවා නම් පාරිභෝගික ප්‍රතිචාර දුර්වලයි නම් අපි තෝරගන්නේ මොකද්ද? මොකද්ද ව්‍යාපෘතිය? K. හරිද? අපි යටින් මෙහෙම ලියාගමු. පාරිභෝගික ප්‍රතිචාර ඉතා හොඳ නම් පාරිභෝගික ප්‍රතිචාර ඉතා හොඳ නම් පාරිභෝගික ප්‍රතිචාර ඉතා හොඳ බවට වෙළඳපොළ පර්යේෂණය තහවුරු කරයි නම් වෙළඳපොළ පර්යේෂණය මගින් තහවුරු කරයි නම් රුපියල් මිලියන 4ක ඉහළම අගයක් ලබා දෙන රුපියල් මිලියන 4ක ඉහළම අගයක් ලබා දෙන L ව්‍යාපෘතිය තෝරාගත යුතුය. පර්යේෂණය මගින් හොඳ ප්‍රතිචාර අනාවරණය කරයි නම් 1.5ක ඉහළම අගයක් ලබා දෙන M ව්‍යාපෘතිය තෝරාගත යුතුය. පර්යේෂණය මගින් දුර්වල ප්‍රතිචාර අනාවරණය කරයි නම් 0.7ක ඉහළම අගයක් ලබා දෙන K ව්‍යාපෘතිය තෝරාගත යුතුය. පරිපූර්ණ තොරතුරු වල අපේක්ෂිතාවය තමයි අපි ගණනය කරන්නේ. පරිපූර්ණ තොරතුරු වල අපේක්ෂිතාවය. එයි අපි කියනවානේ ඉතා හොඳ ප්‍රතිචාර අනාවරණය කරනවා නම් 4යි. හොඳ ප්‍රතිචාර අනාවරණය කරනවා නම් 1.2යි. දුර්වල ප්‍රතිචාර අනාවරණය කරනවා නම් 0.7යි. එහෙමනම් පරිපූර්ණ තොරතුරු වල අපේක්ෂිතාවය කීයද? පරිපූර්ණ තොරතුරු වල අපේක්ෂිතාවය සමානයි කීයද? 4 ධන 1.5 ධන 0.7 කීයද එතකොට? 6.2යි. Expected value perfect information. අපි අර ඉස්සලා කිව්වේ expected value perfect information. නිවැරදි තොරතුරු වල අපේක්ෂිතාවය. පරිපූර්ණ තොරතුරු වල අපේක්ෂිතාවය. ඊට පස්සේ අපි අවිනිශ්චිතතාවයට අපේක්ෂිතාවය කීයද? අපි මේ තොරතුරු මුකුත් ගන්නේ නැත්නම් අවිනිශ්චිතයි නම් අවිනිශ්චිත තත්ත්වයන් යටතේ අපේක්ෂිතාවය කිසි පරිමාණය 5.6යි. අවිනිශ්චිත තත්ත්වයන් යටතේ අපේක්ෂිතාවය 5.69යි. එහෙමනම් අපේ පිළිතුර මොකක්ද? නිරවද්‍ය තොරතුරු වල අපේක්ෂිතාවය කියේ කොහොමද හොයන්නේ? නිරවද්‍ය තොරතුරු වල අපේක්ෂිතාවය expected value of perfect information නේ සමානයි පරිපූර්ණ තොරතුරු වල අපේක්ෂිතාවයෙන් අඩු කරනවා. මොකක්ද අඩු කරන්නේ? expected value under uncertainty UU. දැන් කොහොමද හොයන්නේ? එහෙමනම් අපේක්ෂිතාවය සමානයි පරිපූර්ණ තොරතුරු වල අපේක්ෂිතාවය 6.2යි අඩු කළා
අවිනිශ්චිතතාවයක් යටතේ අපේක්ෂිතාගේ කීයද 5.69යි. එහෙමනම් තොරතුරු වල අපේක්ෂිතාගේ කීයද මේකෙන් මේක අඩු කළාම 1යි 11න් 6ක් 5යි 0.51යි. මේ 0.51 මොනවද? මිලියන 0.51 කියන්නේ කීයද? 5,10,000යි. 5,10,000යි. එහෙනම් මොකක්ද තොරතුරු වලට ගෙවිය හැකි වටිනාකම කීයද? තොරතුරු වල අපේක්ෂිතාගේ අපි හොයන්නේ මොකද්ද? තොරතුරු වල අපේක්ෂිතාගේ. එහෙනම් තොරතුරු වල වෙනුවෙන් පරීක්ෂණය වෙනුවෙන් පර්යේෂණය වෙනුවෙන් කියලා කිව්වට කමක් නැද්ද? 5,10,000. 5,10,000යි. තොරතුරු වල අපේක්ෂිතාගේ කියන්නේ සත්‍ය තොරතුරු අපිට ලබා දීම වෙනුවෙන් ගෙවී යුතු මුදල. සත්‍ය තොරතුරු ලබා දීමට අපි ගෙවන්න ඕනේ කියන්නේ එමනම් 5,10,000යි. අසම්භාව්‍ය කියන්නේ අවිනිශ්චිතතාවයට අපිට කොහොමද උපයන්න පුළුවන් 5.69. පරිපූර්ණ තොරතුරු ලබා දුන්නොත් ඒක වැඩි කරන්න පුළුවන් 6.2 දක්වා. කොහොමත් අපිට අවිනිශ්චිතතාවයට 5.69ක් ලබන්න පුළුවන්. මේ පරිශ්‍රණය හරියටම තොරතුරු දුන්නොත් ලැබිය හැකි අපේක්ෂිතතාවයේ කීයද 6.2යි. 6.2යි. එහෙමනම් තොරතුරු වල වටිනාකම කීයද? 6.2කින් 5.69ක් අඩු කරනවා 0.51යි මිලියන වලින්. එහෙමනම් රුපියල් වලින් කීයද? 5,10,000යි. 5,10,000යි. දැන් මේ විවිධ මුදල කියලා කියන්නේ පර්යේෂණය කළ යුත්තේ පර්යේෂණය කරනවා කවුරු හරි ආයතන. ඒ පර්යේෂණ වලින් අපිට perfect information හරියටම තොරතුරු ලබා දුන්නොත් ඒ ලබා දෙන තොරතුරු මත පදනම් වෙලා ලැබිය හැකි උපරිම අපේක්ෂිතාවය තමයි මේක. හැබැයි ඒ අපිට තොරතුරු නොදුන්නත් අපිට කොහොමද 5.69 ගන්න පුළුවන්. එහෙමනම් තොරතුරු ලබා දීම වෙනුවෙන් අපිට වැය කරන්න පුළුවන් උපරිම මුදල කීයද? 5,10,000. ඊට වඩා වැය කරනවා නම් අපිට පරිශ්‍රණේ වැඩක් නෑ. පරිශ්‍රණේ ලාභදායී නෑ. අවාසිදායකයි. පැහැදිලිද? දැන් අපි මේ ව්‍යාපෘති ගත්තාම පාරිභෝගික ප්‍රතිචාරය ඉතා හොඳ වෙන්න පුළුවන් නරක වෙන්න පුළුවන්. එහෙම කියනවනේ. නෑ සර් ඒක තේරුණා. ඒ එක් තත්ත්වයන් යටතේ අපි අපේක්ෂිතාවය ගණනය කළාම දැන් මෙතන තියෙනවනේ දරුවෝ හොඳ වෙන්න පුළුවන් මුත්තා හොඳ වෙන්න පුළුවන් නරක වෙන්න පුළුවන් දුර්වල වෙන්න පුළුවන්. ඒ යටතේ අපේක්ෂිතාවය මෙන්න අපි තෝරගන්නේ වැඩිම අපේක්ෂිතාවයනේ. අපි ව්‍යාපෘතියක් තෝරගන්නවා නම් ව්‍යාපෘතිය අපි තෝරගන්නේ වැඩිම අගයක් ලබා දෙන ව්‍යාපෘතිය. වැඩිම අපේක්ෂිතාවයක්. එහෙනම් අපි තෝරගන්නේ මේකනේ. එතන වෙළඳපොළ සමීක්ෂණයක් නොතිබ්බොත් අපි ගන්න මේක. අපි සාමාන්‍ය අපේක්ෂිතාවය කියලා ගන්න මේ ඔක්කොගෙම එකක්නේ. එතකොට 5.69. හැබැයි අපිට පරිපූර්ණ තොරතුරු දුන්නොත් අපිට නිවැරදි තොරතුරු දුන්නොත් අපිට එකයි නම් තෝරගන්න පුළුවන්. අපි තෝරගන්නේ මේකනේ. L තෝරගන්න. එතකොට අපි ව්‍යාපෘති 3ක් තිබෙන නිසා අපි තුනේම උපරිමාණයක් ගන්නවා. කියනවා 6.2 එනවා. එතන මේකෙන් අපිට කිසිදු තොරතුරක් නොමැති නම් අවිනිශ්චිතතාවයක් යටතේ අපි හැදුවොත් අපිට ලැබිය හැකි උපරිම අපේක්ෂිතාවයේ 5.6 එනවා. එහෙමනම් තොරතුරු නිවැරදිව ලබාගත හොත් තොරතුරු උපරිම හොඳින් අපිට තිබෙනවා නම් අපි මේ 5.69 කියන අගය 6.2 දක්වා වැඩි කරන්න පුළුවන්. එහෙනම් තොරතුරු වල වටිනාකම කීයද? 0.51යි. 0.51යි. හරි එහෙමනම් සාමාන්‍යයෙන් පිළිවෙල ගැන කිරුම් කරන කියන පුතේ හරි වැදගත් වටින විෂයක්. ඔබ දන්නවා දැන් ඔය CIM ඒ වගේ විෂයන් ඉගෙන ගන්නකොට කොස්ටින් තමයි ප්‍රබලව තියෙන්නේ. අපි කියන මැනේජ්මන්ට් ඇකවුන්ටිං. ඒක නිසා මේ පැත්ත මේ විෂයන් නිරන්තරයෙන් ප්‍රබලව අධ්‍යයනය කරනවා. එකම ගාන උනාට කමන්නේ කීප වරක් හදන්න. හදලා ප්‍රවීණතාවය ගන්න. හරි එහෙමනම් සියලුම දෙනාට සුබ දවසක්. අදට අප නවත්තනවා. ඊළඟ දවසේ මුණ ගැහිමේ අපේක්ෂාවෙන් මම අමතර ඔබට අභ්‍යාස කිහිපයක් දෙන්නම්. ඒවා හදලා ප්‍රවීණතාවය ලබා ගන්න. එහෙනම් සියලු දෙනාට සුබ දවසක්.